නැවතත් ඔබ බදාදා නුගසෙවන සමගින්. දවසේ පැය 24 දැන් ඔබ ඔබේ ගෙවත්ත වෙනුවෙන් කොයිතරම්නම් කාලයක් වෙන් කරනවද? වැඩිපුර කාලයක් ඔබට වෙන් කරන්න පුළුවන්. මේ කාල සීමාව අපි වැඩිපුර ගෙදර හිටියේ හින්දා විතරක් නෙමෙයි ඉදිරි කාලයේදීත් ඔබ කාලය කළමනාකරණය කරගන්න ඔබට වැඩසටහනක් එකතු කරගන්න ගෙවත්ත වෙනුවෙනුත් අනිත් වැඩවලට වගේම වෙලාවක් ටිකක් වැඩිපුර වෙන් කරගන්න. එහෙම නැත්නම් ඔබ මහන්සියෙන් පහුගිය කාලේ වවපු පැල ටික, එළවලු ටික, පළතුරු ටික, පලා වර්ග ටිකක් හානියට ලක් වෙන්න පුළුවන්. ගෙවත්ත පිළිබඳ තියෙන ප්‍රශ්න ගෙවත්තේ ඉන්න නිසාම දිනින් දින ඔබට වැඩි වෙනවා. මොකද ඒ දැනුවත් වීම හරි වැදගත් වෙනවා නිවැරදි ආකාරයෙන්. ඔබේ ප්‍රශ්න විසඳන්න අදත් අපි බදාදා නුගසෙවනේ ඔබේ ගෙවත්ත පිළිබඳව කතා බහ කරන්න සූදානම්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලබුදුව ශ්‍රී ලංකා කෘෂි විද්‍යාලයේ විදුහල්පති සහ සහකාර අධ්‍යක්ෂිකා ජී.ජී.වී. ශාමලී මහත්මියත් එක්ක. ආයිබෝවන්. හොඳයි. අපි ශාමලී මහත්මිය දැන් වවලා තියෙන දේවල් ටික පරිස්සම් කරගන්න එක ප්‍රශ්නයක්. සහ තියෙන ඉඩේ, ගෙවත්තේ තියෙන ඉඩේදී කොහොමද අපි මේ පුංචි බීම් කඩ හරි ප්‍රයෝජනවත් විදියට එකතු කරගන්නේ වගාවකට කියන කාරණය. ඇත්තට අපිට පුංචි ඉඩක් තියෙනවා නම් කොයි විදිහේ ක්‍රමවේදද කෘෂි විද්‍යාවක් විදියට ගත්තොත් අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට හැම වෙලාවෙම උත්සාහ ගන්නේ රටේ මහ ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි තාක්ෂණය ලබා දෙන තමයි අපි හැම වෙලෙම උත්සාහ ගන්නේ. ඉතින් මෙතෙන්දී සෞඛ්‍ය ආරක්ෂිත ආහාර කිව්වහම සෞඛ්‍ය ආරක්ෂිත ආහාරවල අපිට ඊටාත්ම හොඳින් සෞඛ්‍ය ආරක්ෂිත ආහාර කියලා නිවැරදි තහවුරුවක් ලබා ගන්න පුළුවන් එකම තැන අපේ ගෙවත්ත. ඉතින් මේකෙත් සඳහා මම හිතන්නේ අත්වලක් වෙන්න තමයි මේ වැඩසටහනේදී අපි උත්සාහ ගන්න හැම වෙලාවෙම. එතකොට මම හිතන්නේ ඒක අපේ සෞඛ්‍ය ආරක්ෂිත නිවැරදි තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරලා හොඳ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් අපේ ගෙවත්තෙන්ම තමයි. හොඳයි. පෝෂණීය ආහාර වේලක් කියන්නේ මේ කාලේ විශේෂයෙන්ම මේ බෝ වෙන රෝග සහ වසංගත තත්ත්වයක් ලෝකයේ පුරා රට පුරා තියෙනකොට ඒකට ඔබේ ශරීර ශක්තිය ඊටාම හොඳින් පවත්වාගෙන යන්න පෝෂ්‍යදායී ආහාර වේලක් හරි වැදගත් වෙනවා. පවතින තත්ත්වත් එක්ක ඔබට වෙළඳපොළට යන්න බෑ. ඔබට රිසිලෙස විශේෂයෙන් එළවලු පළතුරු මිලදී ගන්න බැරි වුණාට ගෙවත්තක අසිරිය කලින් ඉඳන් විඳලා තිබ්බනම් ඔබට ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් අඩුයි. නමුත් කොහොම හරි අපිට තිබුණු මේ විවේක කාලේ හරි ඔබ ඒ වෙනුවෙන් සූදානම් වුණා. වැඩ කටයුතු කරා. දැන් මේ මාස දෙක ඇතුළතදී අපිට යම් යම් ඵලදායක් ලබා ගන්න පුළුවන් නේ. ඔව් ඇත්තටම අපි මම හිතන්නේ මේ වැඩසටහන පටන් ගෙනත් දැන් මාසයකටත් වැඩි අපි උත්සාහ ගත්තේ හැම වෙලෙම තමන්ගේ තියෙන දෙයින් තමන්ට ගෙදරට ගේන දෙයින් අපේ නිෂ්පාදනය ආරම්භ කරන්න කියලා වගාව ආරම්භ කරන්න කියලා තමයි අපි හැම වෙලෙම පණිවිඩය ලබා දුන්නේ. දැන් ඔබගේ මම හිතන්නේ නිෂ්පාදන දැන්ට පළ දරනවා ඇති. ඔබගේ වගාවේ උත්සාහය දැන් මල් පළ දරනවා ඇති දැන් මේ වෙනකොට. ඔව්. දැන් ඒ සඳහා ඉක්මනින් ඊටාම හොඳට සරුවට ඔබ හිටවපු පැලේ පැලවෙලා තියෙනවනම් ඒකේ පළ දරන්න ඕන කාලේ නම් මේ තියෙන්නේ ඒ පළදාවේ සුබ ලකුණු ඔබට දකින්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් ප්‍රධානම දේ තමයි පස සහ වගාවට තෝරගන්න බිම. අද අපි කතා කරන්නේ ඒ පිළිබඳව කිව්ව නිසාම ඔබට හිතෙනවා ඇති බිමක් ඕනේ මේ විදිහට පෝච්චි තිබ්බනම් හොඳයිනේ කියලා. මොකද මේ තියෙන හැම දෙයකම පළදාවක් තියෙනවා සරුවට වැඩිලක් තියෙනවා. ඔව්. ඇත්තටම ගොඩක් වෙලාවට අපි බඳුන් වගාව ගැන කතා කරාම අපේ ජනතාවට ගෙවතු වගාව ගැන කතා කරනකොට ගොඩක් දෙනෙකුට හිතෙන්න පුළුවන් ගෙවත්ත කියන්නේ බඳුන් වගාවක් විතරයි කියලා. ඇත්තටම ගෙවත්ත කියන්නේ බඳුන් වගාවක් විතරක් නෙමෙයි. මොකද අපි බඳුන් වගාව වඩාත්ම බඳුන් වගාව අපිට යොදා ගන්න පුළුවන් අඩු ඉඩක් සහිත ප්‍රදේශ සඳහා. ඇත්තටම ඔබේ ගෙවත්තේ ප්‍රමාණවත් තරම් ඉඩකඩ තියෙනවා නම් හොඳට ඉරේලිය වැටෙනවා නම් හොඳ පසක් ලැබෙනවා නම් පස තමයි ගහකට වැඩෙන්න සුදුසුම තැන. ඉතින් එතකොට අපිට මේ වගේ තැන්වල කිසි ගැටලුවක් නැතුව හොඳට ඉරේලිය ලැබෙනවා නම් හොඳට ඉඩකඩ තියෙනවා නම් පස හොඳ නම් පසේ වගා කරන්න පුළුවන්. අපි බඳුන් වගාවට යොමු වෙන්න ඕන. මොකද බඳුන් වගාව කියන්නේ අපිට අමතර ශ්‍රමයක්, කාලයක්, ධනයක් වැය වෙන දෙයක්. ඒකට අපිට ඉඩකඩ මදි නම් අපේ ගෙවත්තේ පස හොඳ නැත්නම් ඒ වගේ තැන්වලට ඉරේලිය ලැබෙන ස්ථාන සඳහා තමයි අපිට බඳුන් වගාව වඩාත්ම සුදුසු වෙන්නේ. අපි දැකලා තියෙන එක ගැටලුවක් තමයි සමහර ගෙවල් වල හොඳට පසේ ඉඩකඩ තියෙනවා. හොඳට ඉරේලිය වැටෙනවා. ඒ තැන්වලත් අමතර ශ්‍රමයක් වැය කරලා බඳුන් පුරවලා තියෙනවා. ඉතින් ඇත්තට මේක තමන්ගේ කාලය ශ්‍රමය පොඩි අපතේ යැවීමක්. මොකද අපි ගෙවතු වගාව කියන්නේ අපේ ගෙදර කරන වෙනත් රාජකාරී කටයුතු මැද තමයි ගෙවත් අපි වගා කරන්නේ. හොඳයි. එහෙමනම් දැන් ගෙදර අනිත් වැඩ කටයුතු කරන ගම
ගෙදරත් හදලා තියෙන පුංචි ඉඩක් තමයි විශේෂයෙන්ම මේ නගර බදව අපිට තියෙන නිවෙස් තුල සහ ඉඩම් වල තියෙන ඉඩකඩ ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන ඉඩකඩේ මේ જાතිය හැම දෙයක්ම වගා කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අවමිරිස් කරල් ටිකක්. එහෙම නැත්නම් මේ වගේ මාළු මිරිස් කරල් දෙක තුනක්. පලා වර්ග කීපයක්. පළතුරු තාම ඉක්මනින් පළදරන දේවල්නේ ගෙවත් වෙදී අපි බලාපොරොත්තු වෙන වාණිජ භෝග වලින් බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වුණත් මේ වෙලාවේ තියෙන ඉඩකඩ කොහොමද අපි සකසාගන්නේ මේ වගාව වෙනුවෙන්? ඔව් ඇත්තටම අපි දැන් ගෙවත්තකදී අපි මුලදිත් කතා කරා වාණිජ වගාවකදී ගන්න අස්වැන්න අපේ ගෙවත්තේ ගන්න අපහසුයි. හැම වෙලෙම ගොඩක් ගැටලු මැද අපි වගා කරන්නේ. අපිට නිවැරදිව පස හොයාගන්න හොඳ පසක් නැහැ. ඒ වගේම සමහර වෙලාවට හොඳ කාබනික පොහොර ප්‍රමාණවත් තරම් හොයාගන්න නැහැ. හොඳ භෝග වර්ගයක් හොයාගන්න, නිවැරදි ප්‍රභේදයක් හොයාගන්න නැහැ. මේ වගේ ගොඩක් ගැටලු මැද වගා කරන්නේ. ඉතින් එතකොට අපි හැම වෙලෙම හිතන්න අපි මෙතෙන්දී යොදවන්නේ සල්ලි වලට කිසි දෙයක් යොදවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ පවුලේ ශ්‍රමය, ඊළඟට අපි හොයාගන්න බීජ වර්ග, පැල වර්ග, අපි හදාගන්න කාබනික පොහොර වර්ග. ඉතින් මේ නිසා අපිට අපි හිටව ගන්න බඳුනකින් මේ වගේ මාළු මිරිස් ගහකින් කරල් දෙකක් ලැබුණත් අපිට ලාභයක්. මොකද අපි ලොකු වියදමක් යොදන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හිටවන ගහ පොඩි ගහක් වුණාට පොඩි අස්වැන්නක් ලැබුණාට ඒක අපිට ලාභයක්. මොකද අපි සෞඛ්‍ය ආරක්ෂිතව අපේ ශ්‍රමය අපි පවුලේ කට්ටිය එකතු වෙලා හදාගත්ත ගහක් නිසා අපිට ලැබෙන සුළු අස්වැන්නක් වුණත් ඒක අපිට ලාභයක්. ඔව්. දැන් මේ මාළු මිරිස් ගහේ මාළු මිරිස් කරල් 5ක් විතර තිබුණාට සෑහෙන ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඔව්. දැන් මේක පෝච්චියක තියෙන්නේ. මේ වගේම අපිට පළදාවක් ගන්න පුළුවන්ද වගාවට අපි බිම තෝරගත්තොත්? බිම තෝරගත්තොත් සමහර විට මීට වඩා හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි. මොකද වඩා සුදුසු බිමක් නම්. ඒ වගාවට සුදුසු බිමක් නම් දැන් ඔබතුමී මේකෙන් අදහස් කරන්නේ වඩා සුදුසු බිමක් කියන එක අපි තෝරගන්නේ. සමහර වෙලාවට දැන් අපි ඕන කෙනෙක් කියනවානේ අපේ ගෙදර පස හොඳ නෑ. අපේ ගෙදර වතුර රඳනවා වැඩි. අපිට තියෙන බොරළු සහිත පසක්. ඒතර මේ වගේ විවිධ ගැටලු අපිට තියෙනවා. හැබැයි අපේ මම හිතන්නේ අපිත් එක්ක මේ වැඩසටහනට ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල ජනතාව එකතු වෙලා ඉන්න නිසා අපිට සමහර ගෙවල් වල තියෙන පුළුවන් වගා කරන්න හොඳ වතුර බැස යන, හොඳ කාබනික ද්‍රව්‍ය බහුල, හොඳට ඉරේලිය ලැබෙන ඉඩකඩ සහිත ගෙවතු තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැන්වල බිම අපිට වගාව සඳහා යොදා ගන්න පුළුවන්. මොකද අමතර ශ්‍රමයක් කාලයක් වැය කරන්නේ නැතුව. ඉතින් එතනදිත් අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. හොඳ පසක්, හොඳ ඉරේලිය, හොඳට ජල වහනීය වෙන ඒ වගේ තත්ත්ව තියෙනවා නම්. හොඳයි. හැමදේම බෙදා හදාගන්න මේ කාලේ හුඟක් අය පැල කීපයකුත් බෙදා හදාගන්න අමතක කරන්නේ නැහැ. හැබැයි ඒ අතරින් ඔබට ලැබෙන පැලය ආහාරයට සුදුසු, එහෙම නැත්නම් අනිකුත් භෝගවලට හානි නොකරන විදිහේ පැලයක් බව ඔබ සනාථ කරගන්න ඔබට තියෙන දැනුම කොහොමද? අද අපි මේ පිළිබඳව ප්‍රායෝගිකව කතා බහ කරන්න සූදානම් වෙනවා. මුකුණු වෙන්න කියන්නේ අපේ රටේ තියෙන පලා වර්ග වලින් බොහෝ දෙනෙක් කැමති සහ ඉතාම ගුණදායී බව ඉහළ පලා වර්ගයක්. දැන් මේ තියෙන මුකුණු වෙන්න වර්ග දෙකම කොයි විදිහද අපි වර්ග කරගන්නේ? මොකද මුකුණු වෙන්න මම හිතන්නේ අපි ගිය සතියේත් කතා කරා මුකුණු වෙන්න විවිධ වර්ගවල මුකුණු වෙන්න අපිට තියෙනවා. වර්ණවත් මුකුණු වෙන්න තියෙනවා, රතු පාට, දම් පාට, කොළ පාට විවිධ මිශ්‍ර වෙච්ච මුකුණු වෙන්න වර්ග තියෙනවා. ඒ අතරිනුත් බොහෝ ප්‍රදේශවල බොහෝ ජනතාවගේ ගැටලුවක් තමයි මුකුණු වෙන්න ගත්තත් කොළ පාට මුකුණු වෙන්න වලත් ආහාරයට සුදුසු මුකුණු වෙන්න වර්ග සහ ආහාරයට නුසුදුසු වෙනත් පලා වර්ග අපිට තියෙන්න පුළුවන්. ඉතින් මෙතන බහුගිය කාලේ ගොඩාක් මාතෘකාවට ලක්වෙච්ච දෙයක් තමයි මෙතන තියෙන්නේ මේ අපි ආහාරයට ගන්නා මුකුණු වෙන්න. අපි දැන් මේ දකින්නේ ඒ මුකුණු වෙන්න එක. ආහාරයට ගන්නා මුකුණු වෙන්න. ඊළඟට ආහාරයට නොගන්නා ඇත්තට මනිත් පැලෑටිය මුකුණු වෙන්න නෙමෙයි ඇලිගේටර් කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් කිඹුල් වෙන්න කියලාත් හඳුන්වනවා. මේ අපි දකින්නේ ඒක. ඒ ශාකය කිඹුල් වෙන්න. සමහර ප්‍රදේශවල ජනතාව මේකට බටපලා කියලාත් කියනවා. ඇත්තට මේක මුකුණු වෙන්න නෙමෙයි. පැහැදිලිව බැලුවොත් මේ මුකුණු වෙන්න ශාකය සහ ඇලිගේටර් ශාකය වෙන් කරලා අපිට අඳුර ගන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමිය ඔය කෘෂිකර්ම ශාස්ත්‍රයේ ඉන්න අධ්‍යක්ෂිකාවක් විදිහට ඒ වගේම කෘෂි විද්‍යාලයේ විදුහල්පතිනියක් විදිහට ඔය දැනුම සාමාන්‍ය ජනතාව හැමෝටම මේ දැනුම නැහැ. අපි දැන් සූදානම් වෙන්නේ ඔබට ඒ දැනුම ලබා දෙන්න. ඇත්තටම අපි ගන්න මුකුණු වෙන්න මිටියක් එහෙම නැත්නම් අපිට පැල කරන්න ලැබෙන මුකුණු වෙන්න කිනිති ටිකකින් මේක තෝරගන්න පුළුවන් සරල ලක්ෂණ මොනවද? ඇත්තටම අපි දැන් මේ මුකුණු වෙන්න පැලය ගත්තොත් මුකුණු වෙන්න පැලය හොඳට අපිට ලං කරලා බැලුවොත් මුකුණු වෙන්න ශාකයේ හැම පුරුකකින්ම මල් හට ගන්නවා. මුකුණු වෙන්න ශාකයේ හැම පුරුකකින්ම පත්‍ර හට ගන්න හැම තැනකින්ම කුඩා මල් කිනිත්තක් හට ගන්නවා. ඒතර මේක
ලපටි අවස්ථාවේදී ලපටිම උඩ කොටසේ නැති වුණත් පහළ දඬු වල හරි හැම පොකුරකම කුඩා මල් කිනිති දකින්න පුළුවන් සුදු පැහැති. මේ තියෙන මේ මල්නේ දකින්න පුළුවන්. ඒ වගේම තමයි මුකුණු වෙන්න පත්‍රය තරමක් අතට දැනෙන්නේ ටිකක් මෙලෙක් ස්වභාවයක්. ඊළඟට පත්‍රයේ කෙළවර උල් ස්වභාවයක් තියෙනවා. මුකුණු වෙන්න පත්‍රයේ කෙළවර පොඩි උල් ස්වභාවයක් තියෙනවා. එතකොට අපි අනිත් තෝරගන්න ශාකය ඇලිගේටර් එහෙම නැත්නම් බටපලා කිඹුල් වැන්න කියලා හඳුන්වන මේ ශාකය. ඔව්. ඒකට ඒකත් එක්ක ගත්තොත් වෙනස ඔබට වඩා පැහැදිලි වෙයි. මේ ඇලිගේටර් ශාකය ගත්තාම ගොඩාක්ම මාංශලයි. ගහගත්තාම අතට ඇල්ලුවාම ගොඩක් මාංශලයි. ටිකක් මස් ගතිය වැඩි. අල්ලලා බලන්න ඊළඟට අපි කඳ කඩලා බැලුවොත් කඳ ඇතුලේ ඔබතුමී මට අවසර දුන්න ඉස්සලා කඩලා බලන්න කියලා. ඔව් කඳ බලන්න කඳ ඇතුලේ කුහරයක් තියෙනවා. කඳ බටයක් වගේ. ඒතකොට ඒ නිසා තමයි සමහර ප්‍රදේශවල මේක බටපලා කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ අපි බටපලා එහෙම නැත්නම් කිඹුල් වැන්න ඇලිගේටර් කියන ශාකයේ මල් හටගන්නේ ගහ අග්‍රස්තයේ තනි මලක් විතරයි හටගන්නේ. මෙතන අපිට මල් දැන්ට මල් හටගත්තේ ඒව නැහැ. ඇලිගේටර් ශාකයේ හැම පුරුකකම මල් හටගන්නේ නැහැ. ඔබ පරීක්ෂා කරලා බැලුවොත් කිසිම මලක් පහළට යනකොට පුරුක්කල නැහැ. උඩ කෙළවර එන පොඩි තාරුකා හැඩයේ සුදු පොඩි මලක් විතරයි උඩ දකින්න ලැබෙන්නේ. එතකොට මේ ලක්ෂණ වලින් මම පැහැදිලිව ඔබට දැනගන්න පුළුවන් මේ අල්ලලා බැලුවම හොඳ මාංශල ගතියක් තියෙනවා. දැන් මේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ සරුවට හැදිලා තියෙන ආහාරයට සුදුසු දේ මේක කියලා හිතන අවස්ථා තියෙනවා. සරුවට හැදිච්ච මුකුණු වෙන්න ගහකත් සමහර වෙලාවට උඩ හරියේ කඳ පොඩ්ඩක් සිදුරු සහිත වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට මේ මුකුණු වෙන ශාකයේ පහළ කෙළවර බැලුවොතින් අර හැම පුරුකකම යට හරියේ මල් දකින්න පුළුවන්. දැන් අපි ඔබට කියන්න යන්නේ ඉතාම වැදගත් කාරණයක්. ඔබට තියෙන මිදුලේ එහෙම නැත්නම් ගෙවත්තේ ඉඩකඩ කොහොමද වෙන් කරගන්නේ මේ වගේ අපේ ආහාරයට ගන්න පුළුවන් සුරක්ෂිත සහ පෝෂ්‍යදායී පැල එහෙම නැත්නම් පලා වර්ග එළවලු පරතුරු වගා කරගන්න. අපි පාත්‍යක් නිර්මාණය කර ගැනීමේදී වැඩිපුරම අවධානය යොමු කළ යුතු කාරණා මොනවද? ඔව් ඇත්තටම අපි පස්ස සකස් කර ගැනීම ගැන ඉතාමත්ම වැදගත් වෙනවා. බොහෝ වෙලාවට අපි උත්සාහ ගන්නේ ගහක් හිටවලා කොහොම හරි ගහක් හිටවලා ඒ ගහෙන් අස්වැන්න ගන්න තමයි වඩාත් උත්සාහ ගන්නේ. වටේට පොහොර දානවා වතුර දානවා විවිධ කරුණු කරනවා. හැබැයි අපි සැලකිලිමත් වෙන්න ඕන ගහක මූල පද්ධතිය හොඳට හැදුනොත් විතරයි ගහෙන් අපිට හොඳ ඵලතාවක් ගන්න පුළුවන්. ඒකට ඒ සඳහා තමයි අපි බිම සකස් කළ ගත යුතු වෙන්නේ. ඉතින් එතකොට පොළොව සකස් කිරීමේදී අපි හැම තැනදීම කතා කරනවා කාබනික පොහොර එකතු කිරීම ගැන. හැබැයි අපි පස ආරක්ෂා කර ගැනීම ගැන කතා කරන්නේ නැහැ. එතකොට අපේ පසේ සරුභාවය පවත්වා ගැනීමට සඳහා නම් කාබනික පොහොර එකතු කරනවා වගේම තියෙන පස සෝදා පාළුවට ලක් වෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද බිම හිටවනකොට මේ වර්ෂාව අධික කාලවලදී අපිට තියෙන දකින්න තියෙන දෙයක් තමයි හොඳට වැහි වතුර දුඹුරු පාටට සේදිලා යනවා. මොකද අපේ පසේ වඩාත්ම සාරවත් පස් තට්ටුව තියෙන්නේ උඩ. හොඳයි. අපි මේ දකින්නේ බිමක් සකසා ගන්න විදිහට. ඔව් මේ බිම සකසා ගැනීම නෙමෙයි. ඇත්තටම සෝදා පාළුවට ලක් වෙන ස්ථානයක. අපි මේ කතා කරපු කාලෙට ගැලපෙනවා නේද? සෝදා පාළුවට ලක් වෙන ස්ථානවල අපි කරනවා ගල් වැටි දානවා බොහෝ වෙලාවට. ඒතර මෙතන කරලා තියෙන්නේ අපි පොල්ලෙලි තමයි අතුරලා තියෙන්නේ. එතකොට අපිට අර ගල් වැටියක් වෙනුවට මෙතන පොල්ලෙලි අතුරලා තිනවා මේ පොල්ලෙලි පාංශකාදනය වළක්ව ගන්න. ඒ වගේම අපිට මෙතන තව ප්‍රයෝජනට ගන්න පුළුවන් දෙයක් තමයි මේ පොල්ලෙලි අතරින් අපිට වෙනත් පලා වර්ගයක් හිටවන්න පුළුවන්. ගොටුකොළ, මුකුණු වැන්න, කංකුම් වගේ දෙයක් හිටවන්න පුළුවන්. එතකොට පොල්ලෙලි වැටිය වෙනුවට අවසානයේ අපිට ලැබෙන්නේ භෝග වැටියක්. ඒක වාසි දෙකක් තියෙනවා. වාසි දෙකක් පස ආරක්ෂා වෙනවා. තව වගාවකට බිමක් හදාගන්න පුළුවන්. එතකොට මෙතනදි මේ පෙන්වන්නේ අපිටම වගාව සඳහා සුදුසු බිමක් නෙමෙයි නුසුදුසු බිමක් ගල් තලාවක් තිබුණු භූමියක්. මේ ගොවි මහත්තයෙක් හදාගත්ත බිමක්. එතෙන්දී එයා පොල්ලෙලි අතුරලා තිනවා උසට. අතුරලා පස් එකතු කරලා භෝගයේ මූල වර්ධනයට අවශ්‍ය ප්‍රමාණයට ගැලපෙන විදිහට පාත්‍ය උස්සලා සකස් කරගෙන තියෙනවා. දැන් මේ කාරණේ හරි වැදගත් වෙනවා. දැන් මූල වර්ධනයට අවශ්‍ය ගැඹුරක් තියෙන පැල වර්ග තියෙනවා. ඒ වගේම පලා වර්ග වලට ඒ තරම් ලොකු ගැඹුරක් අවශ්‍ය වෙනවද නැද්ද? මේ දැනුම කොහොමද අපි ගෙවත්තට එකතු කරගන්නේ? ඇත්තටම අපි බිම් සකස් කිරීමේදී පළමුව අවධානය යොමු කරන්න ඕන අපි පසේ තියෙන ඉස්සෙල්ලම වල් පැලෑටි අයින් කරගන්න ඕන. වල් පැලෑටි අයින් කරන්න කියන්නේ උදළු ගාලා පුච්චන එක නෙමෙයි අපි කාබනික පොහොර දාන්න එක තැනකට එකතු කරගන්න. ඊළඟට පස පෙරලීම අවශ්‍ය වෙනවා. පාත්‍යයක් හදන්න කලින් පස පෙරලනවා උදැල්ලක් හෝ උදළු මුල්ලුවක් භාවිතා කරලා ඒතර පස පෙරලීමේදී අඩියකවත් ගැඹුරට පස පෙරලීම අවශ්‍ය වෙනවා.
ඊට පස්සේ තමයි අපි පාත්‍ය සැකසීම සිදු කරගන්න ඕන. එතකොට පාත්‍ය සැකසීම සිදු කරගන්නකොට අපි ඉස්සෙල්ලා වැඩසටහනකදී කතා කරා වර්ෂාව වැඩි තැන්වල උස් පාත්‍ය සකස් කරගන්න පුළුවන්. වර්ෂාව අඩු තැන්වල ගිල්ලූ පාත්‍ය විදිහට අපිට පාත්‍ය සකස් කරගන්න පුළුවන්. එතකොට පාත්‍ය සකස් කිරීමේදීත් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන අපිට ගෙවත් එක පාත්‍ය සකස් කරනකොට නිශ්චිත හැඩයක් අවශ්‍ය නැහැ. අපි පාත්‍යයක් කිව්වහම අපිට පුරුදු වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් දිග 4 වගේ පාත්‍ය වලට. එතකොට ගෙවත් එකදී අපිට විවිධ හැඩතල වලට අපිට පාත්‍ය සකස් කරගන්න පුළුවන්. දැන් මේ අපි සාමාන්‍යයෙන් දකින විදියනේ පුරුදු විදිය දිගට තියෙන්නේ. දිගට තියෙන පාත්‍ය තියෙනවා. එතකොට මේට අමතරව අපිට මම හිතන්නේ අපේ ගෙවල් වල කුඩා දරුවෝ එකතු කරගෙන අපිට පාත්‍ය හදා ගන්න පුළුවන්. දරුවෝ පාසලේදී ඉගෙන ගන්න විවිධ හැඩතල තියෙනවා. ත්‍රිකෝණය, වෘත්තය, ඒ වගේ විවිධ හැඩතල ගැන ඉගෙන ගන්නවා අපේ පොඩි දරුවෝ. ඉතින් මේ දරුවෝ අවස්ථාවක්. ඔව්, ඒ දරුවෝ එකතු කරගෙන අපිට විවිධ හැඩතල අඩකවයකට හදා ගන්න පුළුවන්. ඒ විවිධ හැඩතල නිර්මාණය කරගත්තාම ළමයි වුණත් මේකට ආස වෙයි. ළමයි පන්තියේ ඉගෙන ගන්න ගණිත පාඩම අපිට ගෙදර පරිසරයෙන් අපිට උගන්වන්න පුළුවන් වෙයි. ඍජු කෝණාශ්‍රයකට පාද කීයක් තියෙනවද කියලා පොතෙන් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවට ගහ දිහා බලලා ඉගෙන පාත්‍ය දිහා බලලා ඉගෙන ගන්න පුළුවන්. ඔව්, ජීවිත අත්දැකීම් සහ ජීවිතය ඉගෙන ගැනීමට පොතපත විතරක් නෙමෙයි මේ වගේ ගහකොළ පරිසරය මේ අත්දැකීමුත් හරි වටිනවා. ඉතින් මේ කාලේ දරුවෝත් ගෙදර ඉන්න නිසා දරුවෝත් එකතු කරගන්න කියලා තමයි විදුහල්පතිනියක් විදියටත් යෝජනා කරන්නේ. ඇත්තටම මොකද දරුවෝ කියන්නේ දැන් අද බොහෝ වෙලාවට යාන්ත්‍රික වෙලා තියෙන්නේ. ඉතින් අපි පරිසරයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කරන්න අපේ ගෙවත් අපිට යොදා ගන්න පුළුවන්. ඔබ දරුවන්ව එකතු කරගෙන ඔබේ ගෙවත්ත නිර්මාණය කරොත් ගහක් හැදෙන හැටි, ගහ ලොකු වෙන හැටි, ගහ පළ දරන හැටි, ඊළඟට ගහ පළ දරන්න අපි මොනවද කරන්න ඕන දේවල් මේ දේවල් ගැන ඉගෙන ගන්නකොට දරුවා ඉබේටම පරිසරයට ආදරය කරන දරුවෙක් වෙයි. එතකොට පරිසරයට ආදරය කරන දරුවෙක් කියන්නේ සමාජයට ආදරය කරන හොඳ පුරවැසියෙක් වෙයි. ඉතින් ඒ සඳහා මම හිතන්නේ මවක් විදිහට ගෘහණියක් විදිහට ඔබට දෙන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ කාලයේදී මේ නිවෙස් වලට වෙලා ඉන්න ගත කරන කාලේ ඔබේ පවුලේ කට්ටියත් එකතු කරගෙන මේ කාර්යයට සහභාගී වෙන දී. ඔව්. ඔබට අත්දැකීමක් ඇති. අපි ආදරය කරන අය අපිට ආදරය කරනවා. අපිට ඒ ආදරය දැනෙනවා. හැබැයි ඔබ ජීවිතේ කවදා හරි දවසක ආදරෙන් පැලයක් හිටවලා තියෙනවා නම් ඒ පැලෙත් එක කතා කරලා තියෙනවා නම් ඔබට බොහොම ඉක්මනින් සරුවට ඒ පැලේ වැඩෙනවා සහ එහි ඵලය නිරා ගන්න අවස්ථාව ලැබෙනවා. කරලා බලන්න මේ අත්දැකීම ජීවිතේට කොයිතරම්නම් වින්දනයක් ලබා දෙනවද කියලා. දැන් මේ වගේ කාරණාවලදී විශේෂයෙන්ම අපිට තියෙන්නේ ටිකක් බොරළු, ගල් කැට ඒ දේවල් සියල්ල මිශ්‍ර වුණු පසක් නම් මේක අපි වගාවට සුදුසු විදියට හදාගන්නේ කොහොමද? මොනවද ඉවත් කරන්න ඕනේ? මොනවද එකතු කරන්න ඕනේ? ඔව්, ඇත්තටම අපේ ගෙවත්තේ අපි කිව්වා අපේ විවිධ ලංකාවේ විවිධ ප්‍රදේශවල ගත්තාම විවිධ ආකාරයේ දේශගුණික තත්ත්ව තියෙන ගෙවතු තමයි අපිට තියෙන්නේ. ඉතින් බොරළු සහගත සමහර ලාවට අපේ ගෙදර තියෙන්න පුළුවන් වගාවට නුසුදුසුම පසක්. බොරළු වැඩි පසක් වෙන්න පුළුවන්, ගල් තලාවක් තියෙන තැනක් වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ තැනකදී අපිට පුළුවන් නම් අපිට බිම පාත්ති හදන්න පස පෙරලන්න පුළුවන් නම් අඩියක්වත් ගැඹුරට පස පෙරලලා තියෙන ගල් බොරළු රළු වැලි කොටස් අපිට අයින් කරලා පාත්තිය හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන පාත්තියක් සකස් කරනකොට අවම වශයෙන් අඩි 3ක් ඒ කියන්නේ මේ ආසන්න වශයෙන් මීටරයක් විතරවත් පළලට පාත්ති සකස් කර ගැනීම වැදගත් වෙනවා. මොකද ගොඩාක් පළල පාත්ති සකස් කරගත්තොත් අපිට පාත්තියේ පාලන කටයුතු කරන්න පාත්තිය උඩ නගින්න වෙනවා. එතකොට නැවත පස තදවීමකට ලක් වෙනවා. ඒතර ඒ නිසා අඩි 3ක් කියලා කියන්නේ අපිට කානුව ඔස්සේ ගිහිල්ලා කානුවේ ඉඳලා අපිට අත දික් කරලා පාත්තියේ පැල ගලවන්න හිටවන්න පහසුවෙන් නඩත්තු කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි විවිධ හැඩතල නිර්මාණය කරත් ඒ හැම හැඩතලයකදීම උත්සාහ ගන්න පුළුවන් තරම් මීටරයක වගේ සීමාව පාත්තියේ පළල තියාගන්න. මේ කාලෙත් අපි සෞඛ්‍ය ආරක්ෂිත බවටත් මීටරේ පරතරේනේ තියාගන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත බවට වගේම පාත්තියේ පළලටත් මීටරය ඉතාමත් සුදුසු පරතරයක්. සමහර වෙලාවට අපේ ඉඩකඩ ඊට වඩා අඩු නම් අඩි 2ක් නම් අපේ ඉරේලිය වැටෙන සීමාව අපිට අඩි 2ක පාත්තියක් දැම්මට කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපිට පාත්තිය දැමීමේ ප්‍රධාන වාසිය එකක් තමයි අපිට නඩත්තු කටයුතු පහසු වෙනවා. අනිත් එක මේ වගේ වර්ෂා කාලවලදී වැඩි ජලය නිසා අපි හැම වෙලෙම කතා කරනවා ජලය වැඩි වුණාම අපේ භෝග කුණු වීමට ලක් වෙනවා බොහෝ වෙලාවට. ඒ නිසා වැඩි ජලය බැස යන්නත් පුළුවන් අපිට කාණු ඔස්සේ පාත්ති සකස් කරගත්තාම. හොඳයි. දැන් මේ පාත්තිය සකස් කරගත්තායින් පසුව පැල අතර පරතරය හරිම වැදගත් වෙනවා. පළ දරන තක්කාලි, අවු මිරිස් මේ වගේ මාළු මිරිස් ඒ වගේ ගස් වලට සහ මේ වගේ පලා වර්ග වලට අපි පරතරය කොහොමද පවත්වාගෙන යන්නේ? ඔව්. දැන් අපි ඉස්සෙල්ලාම කිව්වනේ ඉස්සෙල්ලත් පාත්තිය සකස් කර ගන්නවා පස පෙරලලා. ඒකට පස පෙරලලා පස සකස් කරගත්තට පස්සේ අපි
පරතරය තීරණය කරන්නේ ගහක අතු විහිදී හැදෙන වැඩෙන ප්‍රමාණය අනුව. එතකොට මාළු මිරිස් ගහක් බැලුවොත් කොච්චර අතු විහිදෙනවද? මිරිස් පැලයක් අඩි 1මාරක් 2ක් පමණ අතු විහිදෙනවා. ඉතින් මේ වගේ ගහක අතු විහිදෙන ප්‍රමාණයට අවශ්‍ය ඉඩකඩ අපි අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. එතකොට අපි මේ මිරිස් පැලයක් අපි මම හිතන්නේ ගිය සතියේත් කතා කරා අඩි 1මාරකවත් පරතරයක් මිරිස් පැල දෙකක් අතර අපි දිබිය යුතුයි. ඒ වගේම පරතරයක් තියෙන්න ඕනද පලා වර්ග වලට? නෑ. අපි පලා වර්ග ගත්තාම අපිට පලා වර්ග ගහ දිහා බැලුවාම පේනවනේ ඊටාම අතු විහිදෙන්නේ නෑනේ පඳුරට පොකුරට වගේ හැදෙන්නේ. ඒත් ඒ නිසා අපිට පලා වර්ගවලදී ළඟින් හිටවන්න පුළුවන්. අඟල් 1මාරක් 2ක් පමණ ළඟින් විතර හිටවන්න පුළුවන්. පලා වර්ගත් හැබැයි පලා වර්ගය අනුව වෙනස් වෙනවා. අපි තම්පලා ගත්තොත් තම්පලා ගහ ටිකක් වැඩිපුර ඉඩ හොයනවා. වැඩිපුර ඉඩ හොයනවා. එතකොට අඟල් 6ක් අඟල් 8ක් පමණ ඉඩ කඩක් තම්පලා පැල දෙකක් අතර අපිට දෙන්න පුළුවන්. හැබැයි අපිට මුකුණු වෙන්න වගේ එකක් ඊටමත් ළඟින් අපිට හිටවන්න පුළුවන් පඳුරක් විදිහට හැදෙන නිසා. කංකුම් පඳුර ගත්තොත් කංකුම් පඳුරත් මුකුණු වෙන පඳුරට වඩා තරමක් අතු විහිදෙනවා නේද? ඒකට ඒ නිසා එතෙන්දී අපිට අඟල් 8ක පමණ පරතරයක් කංකුම් දණු කැබලි දෙකක් අතර දෙන්න පුළුවන්. දැන් පලා වර්ග, මිරිස් වර්ග, පළතුරු, එරවලු මේ සියල්ලට වඩා උචිත වන්නේ බිමක් තමයි. අපි පාත්‍යක් සකසා ගැනීම. හැබැයි අපි එහෙම යෝජනා කරත් ප්‍රායෝගිකව ඔබ ගෙවත්තේ මේ දවස්වල අත්විඳින ප්‍රශ්නයක් තමයි කෘමි උවදුර. විශේෂයෙන් පුංචි සතුන්ගෙන් වෙන හානි, ගොළු බෙල්ලන්ගෙන් වෙන හානි කියන එක විසඳ ගන්න අපිට ටිකක් වැඩි කාලයක් වැය කරන්න වෙනවා. මොනවද අපිට ගෙවත්තේදී මේ ප්‍රශ්නය අඩු කරගන්න පුළුවන් ක්‍රමවේද? ඔව් ගෙවත්තේ මම හිතන්නේ රෝග සහ පලිබෝධ පාලනය කියන්නේ මම වෙනම දවසක් අපි කතා කළ යුතු දෙයක්. මම ඉතාමත් කෙටි උත්තරයක් මෙතෙන්දි දෙන්නම්. ගෙවත්තේ රෝග පලිබෝධ පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් පහසුම දේ දිනපතා අපේ වගා පරීක්ෂාව ඉතාමත්ම වැදගත්. ඔබ අහපු ප්‍රශ්නයට ගොළු බෙලි උවදුරට එහෙම ගොඩාක් අපිට එක ප්‍රධාන හේතුවක් තමයි කැලි කසල ගෙවත්තේ එකතු වුණොත් ඒ තැන්වල ගොළු බෙල්ලන් බෝ වෙන්න පුළුවන්. එතකොට අපි හැමදාමත් සඳහන් කරා කැලි කසල කියන්නේ අපිට තියෙන සම්පතක්. අපි එක තැනකට එකතු කරලා ඒක කාබනික පොහොර බවට පත් කරන්න. එතකොට අපිට කැලි කසල එකතු වෙන්නේ නැති වුනහම ගොළු බෙල්ලන්ට බෝ වෙන වාසස්ථාන එකතු වෙන්නේ නැහැ. හැබැයි අපේ ගෙවත්තේ ඇතුලේ ගොළු බෙල්ලෝ ඉන්නවා නම් අපි දිනපතා වගාව පරීක්ෂා කරලා ගොළු බෙල්ලෝ ගොඩාක් වෙලාවට සක්‍රිය වෙන්නේ රාත්‍රී කාලයේදී. රාත්‍රී 7ට පමණ එහෙම නැත්නම් උදෑසන වගාව පරීක්ෂා කරොත් උදේ පාන්දර 6ට විතර වගාව පරීක්ෂා කරොත් වගාව පුරා ඉන්න ගොළු බෙල්ලෝ අපිට ඉන්නවා නම් දකින්න පුළුවන්. එතකොට අපි අතින් අහුලලා වෙන ඈතකට ගෙනihin දැමීම තමයි වැදගත් වෙන්නේ. මොකද වෙනත් අපිට යොදා ගන්න අත් බෙහෙත් වර්ග වලට වඩා ගොළු බෙල්ලන්ට නම් වඩාත්ම ආරක්ෂිත වෙන්නේ අපිට අතින් අහුලලා වෙන ස්ථානයකට ගෙනihin දැමීම. හැබැයි අපි අල්ලපු අතට දැම්මට වැඩක් නැහැ. අපිට ආයෙ ගොළු බෙල්ලෝ එන්න පුළුවන්. හොඳයි. ඒ පිළිබඳව ඔබ ටිකක් විමසිලිමත් වෙන්න ඕනේ මොකද්ද කරන්න කියලා. මේ කාලේ අපිට හැමදේම හිතුව විදියට මිලදී ගන්න, එළියට යන්න ඉඩකඩ පහසුව ටිකක් අඩුයි. ඒක අපි දන්න කාරණයක්. හැබැයි පෝච්චිම නැති වුණත් ඔබට වගා බිම සකසා ගන්න වෙන පස් වර්ග එහෙම අවශ්‍ය දේවල් නැති වුණත් දැන් අපි මේ මිරිස් පැරේ බලලා මේ ගැන කතා කරමු. බෑග් එකක තමයි හිටවලා තියෙන්නේ. හැබැයි ඊටාම සරුවට පළදරලක් තියෙනවා. මේ වගේ උරයක් තුල පැලයක් හදනවා නම් ඒක කොයිතරම් විතර කාලයක් අපිට පළදරන්න පුළුවන්ද? තියාගන්න පුළුවන්ද? ඇත්තටම අපි පෝච්චි ගැන කතා කරොත් ගොඩක් වෙලාවට පෝච්චි වල වගා කරන්න ගියාම කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් පෝච්චියකට අධික මිලක් වැය කරන්න වෙන නිසා. ඉතින් මේ සඳහා අපි මුලදිත් යෝජනා කරා අපිට ඕනනම් ගෙදරට කියන පොලිතීන් බඳුන් යොදා ගන්න පුළුවන්. නැත්නම් වෙළඳ පොලෙත් මිලදී ගන්න පුළුවන්. අඟල් 14ක් පමණ පළල කළු පොලිතීන් එක. එතකොට මේක අපිට පොලිතීන් කිලෝ එකක් විදිහට ගෙනල්ලා අඩි 1මාරක් විතර උසට කපලා සීල් කරලා බෑග් එකක් විදිහට හදා ගන්න පුළුවන්. හැබැයි බඳුනක් සැකසීමේදීත් ඉතාමත්ම වැදගත් වෙනවා පතුලෙන් වැඩි ජලය ඉවත් වීම සඳහා ජල වහන සිදුරු තිබීම අත්‍යවශ්‍යයි. වැඩි ජලය ඉවත් වීම සඳහා අපිට කෝටු කෑල්ලකින් හෝ සිදුරු කරලා බඳුන සකසා ගන්න පුළුවන්. ඊළඟට බඳුනක් පුරවන්නේ කොහොමද කියන එක අපි ගිය සතියේත් කියලා දුන්නා. බඳුනක පතුලේ ජල වහන සිදුරු අවහිර නොවන විදිහට පොඩි ගල් කැට කැබලි කීපයක්, ගඩොල් කැබලි කීපයක් යොදා ගන්න ඕනේ. ඊළඟට දි รา පත් වෙන කොළරොඩු ස්තරයක් පතුලට දාලා මතු පිටපස් සහ කාබනික පොහොර මිශ්‍රණයකින් අපිට බඳුන අපේ පුරව ගන්න පුළුවන්. එතකොට මේ වගේ බඳුනක සාමාන්‍යයෙන් එක මිරිස් පැලයක් සිටවීම ප්‍රමාණවත් වෙනවා. මිරිස් පැල කීපයක් හිටවුවොත් හැදෙන්න ඉඩකඩ මදි. මුල් වර්ධනය වෙන්න ඉඩකඩ මදි. හැම වෙලේම මතක තියාගන්න මූල පද්ධතිය හොඳට වර්ධනය වුණොත් විතරයි ගහකට හොඳට වතුර සහ පොහොර ලබා ගන්න පුළුවන්. එහෙම ලබා ගත්තොත් විතරයි ගහක් හොඳට වර්ධනය වෙන්න පුළුවන්.
එතකොට මේ වගේ බඳුනක අපිට පළදරන්න මාස 2.5ක් පමණ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ තවත් දුරටත් මාස 2-3ක් විතර පළදරන්න පටන් ගත්තට පස්සේ මාස 2-3ක් විතර හොඳ සරුවස් වෙන්නක් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. හැබැයි මතක තියාගන්න අපිට කුඩා මිරිස් කරල් කීපයක් ලැබුණත් ගෙවත්තෙන් අපිට ඒක ලාභයක්. හැම වෙලෙම හිතන්න මිරිස් කරල් 2ක් ලැබුණත් අපිට ඒක ලාභයක්. සෞඛ්‍ය ආරක්ෂිත නිරෝගී ආහාරයක්. මොකද අපි ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරලත් නැහැ. අපිට සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව දෙන්න පුළුවන් කිසිම හොඳම කුෂි සහතිකය රසායනික නිසා. ද්‍රව්‍යයක් භාවිතා කරලත් නැහැ. දැන් ඔබතුමී සඳහන් කරා මේ මිරිස් කරල් 2-3ක් ආවත් අපි ඒක පිළිබඳව සතුටු වෙන්න ඕනි කියලා. දැන් මේ අවස්ථාවත් මේ ඵල නෙලන වෙලාවෙත් අපි සැලකීමක් විය යුතු කාරණා තියෙනවා. අපි මේ වගේ මිරිස් පැලයක් නැත්නම් පලා වර්ගයක් නම් එහි ඉදිරි වගාවට භෝගයට හානියක් නොවන විදියට කොහොමද අපි ඵලය ලබා ගන්න. විශේෂයෙන් මිරිස් කරල් කැඩුවට පස්සේ අපි මොනවද කරන්න ඕනි? අපි පලා වර්ග කඩා ගන්නවා නම් ආහාරය සඳහා ලබා ගන්නවා නම් මොකක්ද ක්‍රමවේදය? ඔව් මෙතෙන්දි දැන් අපි ඉස්සෙල්ලත් කතා කරානේ අපේ කුඩා දරුවෝ අපේ වගාවට එකතු කරගන්න ඕන කියලා. මම හිතන්නේ කුඩා දරුවෝ වගාවට එකතු කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි අස්වැන්න නෙලන්න බාර දෙන එක. අපි වුණත් වඩා කැමති ඉන්නේ කවුරු හරි හදපු දෙයක ගහකොළ අපිට අස්වැන්න නෙලන්න කිව්වොත් අපිත් කැමතියි. ඉතින් ඒ නිසා අපේ දරුවෝ එකතු කරගන්න අස්වැන්න නෙලන්න මෙතනදී පලා වර්ග ගත්තොතින් අපිට පොළවට ආසන්නයෙන් මුකුණු වෙන්න වගේ දෙයක් ගත්තොත් මුකුණු වෙන්න කංකුම් වගේ දේවල් පොළවට ආසන්නයෙන් අඟල් 1.5ක් පමණ ඉහළින් පිහියකින් කපලා වෙන් කරගන්න පුළුවන් පඳුර විදිහටම. එහෙම නැත්නම් සමහරු ගෙවල් වල දිගට වර්ධනය වෙනකොට දිගට වැඩිච්ච අතු පහලින් කපා ගැනීමත් සිදු කරනවා. එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පඳුර පිටින්ම පහලින් කපලා ගන්න පුළුවන්. මුකුණු වෙන්න වගේ දෙයක් නැවත මාසයක් විතර ගත වෙනකොට වර්ධනය වෙනවා. නැවත කැපීම සඳහා සුදුසු තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මිරිස් වගේ දෙයක් ගත්තොත් මිරිස් කරලක් මිරිස් අපිට අමු මිරිස් විදිහට ගන්නත් පුළුවන්. ඉදුණු මිරිස් කරල් විදිහට යොදා ගන්නත් පුළුවන්. දැන් මේ පෙන්වන්නේ කොච්චි පඳුරක්. ඇත්තටම කොච්චි කියන්නේත් අපේ ගෙවත්තට ඉතාමත්ම වැදගත් වෙන ශාකයක්. අඩු නඩත්තුවක් යටතේ සෙවන සහිත පරිසර තත්ත්වයක වුණත් විවිධ කොච්චි වර්ග අපිට හැදෙන්න පුළුවන්. මල් ගහක් වෙනුවට ඉදුණු කොච්චි කරල්, කොළ පාට කොච්චි කරල් අපේ ගෙවත්තට විවිධ වර්ණයක් එකතු කිරීම සඳහා මේ විවිධ වර්ණවත් දම් පාට කොච්චි වර්ග, දම් පාට ඊළඟට රතු පාට මේ වගේ විවිධ කොච්චි වර්ග අපිට තියෙනවා. ඉතින් මේ නිසා මේ හැබැයි කුඩා දරුවෝ එකතු කරගන්න මිරිස් අස්වැන්න නෙලනකොට නම් සැලකිලිමත් වෙන්න ඕන. මිරිස් වල දැවිල්ල ළමයින්ගේ ඇස්වල තැවරෙන්න පුළුවන් නිසා මිරිස් කරල් කඩනකොටත් කොච්චි වර්ග හිම අපිට ඉදුණු අවස්ථාවෙත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අමු අවස්ථාවෙත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අමු මිරිස් කරල් වල වුණත් මේ පෙන්නන්නේ දම් පාට මිරිස් කොච්චි වර්ගයක්. මේවා අපිට ගෙවත්තට අලංකාරය ඇති කරන අපේ ගෙදර හැදෙන ලස්සන මල්පලයක් වෙනුවට මේ විවිධ වර්ණවත් කොච්චි වර්ග එකතු කරගන්න එක ඉතාමත්ම අලංකාරවත්. සරලකම වගේම ඵලදායී බවත් ඔබ ජීවිතයට එකතු කරගන්නවා නම් වගාවේදීත් ඒ ඉතාම හොඳින් ඔබට ජීවිතය සරු කරන්න ඒ වගේම ජීවිතය යහපත් කරන්න එකතු කරගන්න පුළුවන්. දැන් ගෙදර සුන්දරත්වයට ගෙවත්තේ සුන්දරත්වයට නිරන්තරයෙන් අපි කාන්තාවන් කැමති ටිකක් මල් පැල හිටවන්න තමයි කාලයකට කලින්. හැබැයි දැන් බොහෝ දෙනෙකුගේ කැමැත්ත ආසාව වැඩි වෙලා තියෙනවා මේ වගේ ගෙදර භාවිතයට ගන්න පුළුවන් මිරිස් කරල් ටිකක් ගන්න පුළුවන් විදියට අවමිරිස් කරලක් ගන්න පුළුවන් විදියට මෙතුමිය මේ පෙන්නන විදියට හැම දෙයක්ම අපිට ආහාරයට ගන්න පුළුවන් විදියට සුළු ප්‍රමාණයක් ලැබුණත් ඒක කොයිතරම් වැදගත්ද. ඒ නිසා අපිත් ඔබට යෝජනා කරන්නේ බදාදා නුග සෙවණේදී අපි දිගින් දිගටම ඉදිරියේදත් ඔබේ ගෙවත්ත නියමාකාරයෙන් කිසිම වියතමක් නැතුව අනතුරක් නැතුව සාර්ථක ගෙවත්තක් බවට පත් කරගන්න ඔබට වැය කරන්න වෙන්නේ ඔබට දවසේ තියෙන පැය 24න් පුංචි වෙලාවක් විතරයි. අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගාව පිළිබඳව ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ඉදිරියේදීත් අපි විසඳා දෙන්න සූදානමින් ඉන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලබුදුව ශ්‍රී ලංකා කෘෂි විද්‍යාලයේ විදුහල්පතිනිය සහ සහකාර අධ්‍යක්ෂිකාව ජී.ජී.වී. ශාම්ලී මහත්මියත් එක්ක එකතු වෙලා අදත් ඔබතුමිය අපිට මේ ලබා දුන්න දැනුම හරිය වටිනවා. ඉතින් මේ වටිනා දැනුමෙන් ඔබ අද විවේකයක් ලැබුණොත් ගිහිල්ලා බලන්න ඔබේ ගෙවත්තේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී දායකත්වය ලබා දුන්නාට. අපි තවත් දවසකදී මුණ ගැහෙනවා. අයිබෝවන්. අපි සෝදානම් බදාදා නුග සෙවණෙන් ඔබට ලබා දුන්නු දැනුම සමගින් ඔබේ ජීවිතයේ යහපත් වේවා කියන බලාපොරොත්තුවත් එක්ක ඔබෙන් සමුගෙන යන්න. ඔබට මට අපි හැමෝටම ජීවිතයේ තනියම තියෙන වගකීම තමයි මේ කාලයේදී අපි විනයගරුක වීම සහ අපි සෞඛ්‍ය ආරක්ෂිත වීම. ඒ හරහා රටේ යහපත ඉක්මනින්ම අපි හැමතෙම ලබා ගන්න පුළුවන්. එහෙමනම් ස්තුතියි අපිව නැරඹුවාට යහපත් දවසක්. මොන ගැහෙමු ලබන බදාදා දවසේදීත් බදාදා නුග සෙවණේ.
අයිබෝවන්